දවසක් සියලුම දුව දරුවන්ට අපි සාකච්ඡා කරා සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයනයේ නව විෂය නිර්දේශය යටතේ පළමු පාඩම් මේකේ සංනිවේදන අධ්‍යයනයේහි ආරම්භය හා විකාශය කියන පාඩම් මේකේ ආරම්භය හා විකාශය කියන පාඩම් මේකේ සාකච්ඡා කරා. අද දවසේ අපි සාකච්ඡා කරනවා සංනිවේදන අධ්‍යයනය ශාස්ත්‍රීය ලෙස අධ්‍යයනය කිරීමේ වැදගත්කම. සංනිවේදන අධ්‍යයනය ශාස්ත්‍රීය වශයෙන් අධ්‍යයනය කිරීමේ වැදගත්කම. සංනිවේදන අධ්‍යයනයේ ශාස්ත්‍රීය ලෙස අධ්‍යයනය කිරීමේ වැදගත්කම එහෙම නැත්නම් සංනිවේදන අධ්‍යයනයේ ශාස්ත්‍රීය විදියට හැදෑරීමේ ප්‍රයෝජනවත්භාවය කියන මාතෘකාව තමයි අද දවසේ සාකච්ඡා කරන්නේ. එතකොට අපි දැනට දන්නවා මේ සංනිවේදන අධ්‍යයනය ශාස්ත්‍රීය විදියට ආරම්භය පිළිබඳව අපි කතා කරා. 1940 දශකයේ ඇමරිකාවේ මූලික කරගෙන ඉලිනොයිස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය විල්බෂාම් සංනිවේදන විෂයක් විදියට ආරම්භ කරා. ඒ සඳහා බලපාපු සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික කාරණා ටික කතා කරා. අද දවසේ තුල අපි කතා කරනවා සංනිවේදන අධ්‍යයනය ශාස්ත්‍රීය විදියට හැදෑරීම ඇතුළේ ලැබෙන වැදගත්කම එහෙම නැත්නම් ප්‍රයෝජනවත් භාවයන් මොනවද කියලා. ඔබ දන්නවා දුවදරුවෝ දැනට ඕනම විෂයක් ශාස්ත්‍රීය විදියට හැදෑරීම ඇතුළේ සුවිශේෂී ප්‍රයෝජනවත් භාවයන් කැසක් අත්පත්. ඒතකොට පුතේ නව විෂයක් වන අලුත් විෂය නිර්දේශයකින් සමන්විත සංනිවේදන විෂය හැදෑරීම දැන් අපි මෙතන මේ මාතෘකාව ඇතුළේ කතා කරන්නේ සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයන විෂය හැදෑරීම කියන එක නෙමෙයි. මේක හොඳට අවබෝධ කරගත යුතුයි ඔබ. සංනිවේදන විෂය ශාස්ත්‍රීය විදියට එහෙම නැත්නම් මේ පුළුල් විදියට අපි මේ කතා කරන ශාස්ත්‍රීය විදියට සංනිවේදන විෂය බොහොම පුළුල් විදියට මේ ගෝලීය වපසරිය ඇතුලේ තියෙන සංනිවේදන විෂය වෙන්න පුළුවන් මෙතන තියෙන්නේ. එතකොට අපි මේ සාමාන්‍ය පෙළ උසස් පෙළ විෂය නිර්දේශ තියෙන සංනිවේදන විෂය නෙමෙයි කතා කරන්නේ. සංනිවේදන විෂය බොහොම පුළුල් විදියට ශාස්ත්‍රීය විදියට හැදෑරීම ඇතුලේ ලැබෙන වැදගත්කම එහෙම නැත්නම් ප්‍රයෝජනවත්භාවය තමයි කතා කරන්නේ. කොටත් මේ විෂය ගෝලීය වශයෙන් පුළුල් විදියට ජාත්‍යන්තරය තුළ තියෙන සංනිවේදන සංකල්ප සියල්ල බොහොම පුළුල් විදියට ශාස්ත්‍රීය විදියට හැදෑරුවාම යන්න ඒ හැදෑරීම ඇතුලේ ලැබෙන වැදගත්කම තමයි මෙතන අදහස් කරන්නේ. එතකොට පුතේ සංනිවේදන විෂය ශාස්ත්‍රීය විදියට බොහොම පුළුල් විදියට අධ්‍යයනය කිරීම ඇතුලේ ලැබෙන වැදගත්කමක් එහෙම නැත්නම් ප්‍රයෝජනවත්භාවයන් ගණනාවක් මම හිතන්නේ ප්‍රයෝජනවත්භාවයන් 10ක් ඔබගේ විෂය නිර්දේශය ඇතුලේ තියෙනවා. විෂය නිර්දේශය ඇතුළේ තියෙන WhatsApp group එකට අපි වැදගත්කම් ටික යොමු කරලා තියෙන ඔබට ඒක ලබා ගන්න පුළුවන්. මම දැන් කරන්නේ මේ වැදගත්කම් මොනවාද කියන එක කෙටියෙන් පැහැදිලි කරගෙන යාම. පළවෙනි එක තමයි පුතේ සංනිවේදන විෂය ශාස්ත්‍රීය විදියට හැදෑරීමේ වැදගත්කමක් තමයි පළවෙනිම වැදගත්කම විදියට ඔබගේ විෂය නිර්දේශය ඇතුළේ තියෙනවා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සංනිවේදන ක්‍රියාදාමය හා මාධ්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳ අවබෝධය. ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සංනිවේදන ක්‍රියාදාමය සහ මාධ්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳව අවබෝධය. සංනිවේදන විෂය පුළුල් විදියට හැදෑරුවයින් පස්සේ පුතේ ලැබෙන වැදගත්කමක් ප්‍රයෝජනවත්භාවයක් තමයි සංනිවේදනය පිළිබඳව මාධ්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සංනිවේදන ක්‍රියාදාමය හා මාධ්‍ය ක්‍රියාදාමය පිළිබඳ හොඳ අවබෝධයක් ලැබෙනවා. ඔබ දන්නවා දැනටමත් ලෝකයේ ඇතුලේ ජාත්‍යන්තර මාධ්‍ය ආයතන ගණනාවක් තියෙනවා. අල් ජසීරා, CNN, BBC, රොයිටර් වගේ මාධ්‍ය ජනමාධ්‍ය ජාත්‍යන්තර ජනමාධ්‍ය හා ජාත්‍යන්තරය ඇතුලේ ක්‍රියාත්මක වන වෙබ් අඩවි තියෙන සමහර තොරතුරු සංනිවේදනය හා සම්බන්ධ වෙච්ච වෙබ් අඩවි ගණනාවක් තියෙනවා. ඒතකොට මෙන්න මේ සංනිවේදන හා මාධ්‍ය අධ්‍යයනයේ විෂය පුළුල්ව හැදෑරුවයින් පස්සේ ගෝලීය මට්ටමේ එහෙම නැත්නම් ජාත්‍යන්තර ශාස්ත්‍රය තුල තියෙන මාධ්‍ය භාවිතාවන් පිළිබඳව හොඳ අවබෝධයක් අපට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. අද බොහෝ තොරතුරු බටහිර රටවල් බටහිරකරණය මූලික කරගෙන ජනමාධ්‍ය ඇතුලේ යම් ආධිපත්‍යයන් ක්‍රියාත්මක වෙමින් පවතින ස්වරූපයක් අපට තියෙනවා. මොකද බටහිර සමහර මාධ්‍ය නාලිකා හරහා බටහිර
රටවල් නියෝජනය කරන මාධ්‍ය නාලිකා ජාත්‍යන්තර මාධ්‍යයන් හරහා ආසියානු අප්‍රිකානු පළාතවල යම් තොරතුරු යම් ප්‍රවණතාවයන් යටපත් කරමින් සිටිනවා. ඒ උන්ගේ ගෝලීය න්‍යාය පත්‍රයන් වල අරමුණු පෙරදරි කරගෙන. ඉතින් එතකොට ජාත්‍යන්තර වශයෙන් කොහොමද මාධ්‍ය ක්‍රියාත්මක වන්නේ? ලෝකයේ ඇතුලේ විවිධ දේශපාලන සමාජ ආර්ථික සාධක මත ජාත්‍යන්තරය ඇතුලේ මාධ්‍යයන් ක්‍රියාත්මක වෙනවා. ජාත්‍යන්තර මාධ්‍යයන් වල තියෙන සුවිශේෂී ලක්ෂණ ඒවයි මාධ්‍ය ආයතන තුල ඒ මාධ්‍ය ආයතන වල හිමිකාරීත්වය, ඒ මාධ්‍ය ආයතන වල මූලික අරමුණු හා ක්‍රියාකාරීත්වය, ජාත්‍යන්තර මාධ්‍ය කොහොමද තොරතුරු සමාජයේ ගත කරන්නේ කියන කාරණාවල් පිළිබඳව හොඳ අවබෝධයක් අපට ලබා ගැනීමට පුළුවන්කම තියෙනවා. මොකද්ද මේ කියන ජාත්‍යන්තර සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයනයේ ශාස්ත්‍රීය විෂයක් විදියට හැදෑරීමේ වැදගත්කම ඇතුළේ. අපි දන්නවා විශේෂයෙන් බටහිර රටවල් මූලික කරගනිපු ආධිපත්‍ය තොරතුරු සංනිවේදන ක්‍රියාවලියක් මෙන්න මේ කියන මේ ජාත්‍යන්තර මාධ්‍ය ඇතුළේ තියෙනවා. ඒක අපට ජාත්‍යන්තර මාධ්‍ය පිළිබඳ ක්‍රියාකාරීත්වයන් විශ්ලේෂණය කිරීමේදී අපට හඳුනා ගන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි මාධ්‍ය ආචාර ධර්ම හා මාධ්‍ය නීති වගේ දේවල් වල ක්‍රියාකාරීත්වයන් සමහර තැන්වල වලදී අපේ රටවල් වලට වඩා මාධ්‍ය ආචාර ධර්ම අතින් සමහර රටවල් ඉදිරියෙන් ඉන්නව වෙන්නත් පුළුවන්. ඉතින් අන්න ඒ වගේ අපි කොහොමද ජාත්‍යන්තර ශ්‍රේෂ්ඨය ඇතුලේ මාධ්‍ය ක්‍රියාකාරීත්වයන් තියෙන්නේ කියන කාරණා පිළිබඳ හොඳ අවබෝධයක් අපට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟ කාරණාව තමයි සංනිවේදන හා මාධ්‍ය අධ්‍යයනයේ පුළුල් විදියට හැදෑරුවයින් පස්සේ දේශීය විදියට එහෙම නැත්නම් ජාතික තලය තුල තියෙන මාධ්‍ය ආයතන අපේ රට ගත්තහම මාධ්‍ය ආයතන ගණනාවක්. ජාතික තලය තුල රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය නාලිකා ගණනාවක්, පුවත්පත්, ගුවන් විදුලි, රූපවාහිනී ආයතන ගණනාවක් තියෙනවා. ඊට අමතරව නව ප්‍රවණතාවයන් විදියට අද දවස වෙද්දී වර්තමානයේ වෙද්දී තොරතුරු සංනිවේදනය මූලික කරගනිපු වෙබ් අඩවි ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. වෙබ් රේඩියෝ ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. වෙබ් රූපවාහිනී ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව YouTube නාලිකා වගේ දේවල් හරහා සමහර තොරතුරු සංනිවේදනය වෙනවා. Facebook වගේ සමාජ මාධ්‍ය හරහා මේ වගේ විශාල වපසරියක් ඇතුලේ අද දවස මේ මොහොත වෙද්දී අද වර්තමාන සමාජයේ වෙද්දී ජාතික සහ ජාත්‍යන්තර තලයේ ඇතුළේ තොරතුරු සංනිවේදනය වෙනවා. එතකොට මෙන්න මේ ජාතික හා ජාත්‍යන්තර ශ්‍රේෂ්ඨය තුල කොහොමද මාධ්‍ය ක්‍රියාත්මක වන්නේ? ජාතික තලයේ ඇතුළේ සංනිවේදන මේ නාලිකාවන් මාධ්‍ය නාලිකාවන් කොහොමද ක්‍රියාත්මක වන්නේ? මේ සඳහා බලපාන සමාජ ආර්ථික දේශපාලනික කාරණාවල් මොනවද? ජාතික තලයේ ඇතුළේ රූපවාහිනී නාලිකාවල තියෙන නව ප්‍රවණතාවයන් මොනවද? ජාතික තලයේ ඇතුළේ අපේ රට තුල ක්‍රියාත්මක වන රූපවාහිනී ගුවන් විදුලි නාලිකාවන් විදේශීය ටෙලිනාට්‍ය ඇතුළේ විදේශීය රූපවාහිනී අන්තර්ගතයන් කොහොමද අපේ රටට හඳුන්වලා දීලා ඒව අපේ රටේ සමාජය ඇතුළේ අපි කතා කරන රියැලිටි වගේ වැඩසටහන් කොහොමද ක්‍රියාත්මක කරන්නේ? මෙන්න මේ ආදී විදිහට ජාතික හා ජාත්‍යන්තර මාධ්‍ය ක්‍රියාකාරීත්වයේ ඔවුන්ගේ අරමුණු පිළිබඳ හොඳ අවබෝධයක් අපට ලබා ගන්න නම් සංනිවේදන හා මාධ්‍ය අධ්‍යයනය කියන සංනිවේදන විෂය පුළුල් විදිහට ශාස්ත්‍රීය විදිහට හැදෑරීම වැදගත් වෙනවා. ඊළඟ කාරණාව තමයි දෙවෙනි සංනිවේදන හා මාධ්‍ය අධ්‍යයනයේ හැදෑරීමේ තවත් වැදගත්කමක් විදිහට විෂය නිර්දේශයේ තියෙන දෙවෙනි වැදගත්කම විචාරශීලීව මාධ්‍ය පරිහරණය කිරීමේ කුසලතාවයේ වර්ධනය වීම. විචාරශීලීත්වය කියලා අපි කතා කරනවා පරීක්ෂාකාරී ලෙස විචක්ෂණශීලී ලෙස කොහොමද මාධ්‍යයන් පරිහරණය කරන්නේ? යම් දෙයක් පිළිබඳ පරීක්ෂාකාරීව විමර්ශනශීලීව කටයුතු කිරීම තමයි අපි බොහොම සරලව කියන්නේ විචාරශීලීත්වය කියලා. එතකොට දරුවනේ මේ අපි විචාරශීලී නැත්නම් මාධ්‍ය හරහා දෙන සංදේශ වලට අපි හසු වෙනවා. දැන් අපි රූපවාහිනී නාලිකා හරහා, රූපවාහිනී ගුවන් විදුලි නාලිකා හරහා, පුවත්පත් හරහා විවිධ ආකාර වෙළඳ දැන්වීම් සමාජගත වෙනවා. මේ වෙළඳ දැන්වීම් තුල සමහර වෙළඳ භාණ්ඩවල විවිධ ගුණාත්මක භාවයන් පිළිබඳව කතා කරනවා. මෙන්න මේවා පිළිබඳව පාරිභෝගික එහෙම නැත්නම් අපි කතා කරන ග්‍රාහක ජනතාව ග්‍රාහක ප්‍රජාවන් තුල ආකල්ප සකස් වෙන මේව බලපාන. එතකොට අපි විචාරශීලීව
මාධ්‍ය කොහොමද හරියට පරිහරණය කරන්නේ? රූපවාහිනී වෙළඳ දැන්වීමකින් කිව් පමණින් දරුවන්ගේ මොළයේ වර්ධනය වෙන්න හෝ රූපලාවන්‍ය රුව ලක්ෂණ කරගන්න සබන් ආලේප සබන් පාවිච්චි කරන්න පුළුවන්. මේව පිළිබඳ හොඳ අවබෝධයක් අපට ලැබෙනවා. අද දවස වෙද්දී අද අපේ රටේ තරුණ පරම්පරාව රූපවාහිනී මාධ්‍ය ඉදිරිපිට වහලුන් බවට පරිවර්තනය වෙමින් තිබෙනවා. රූපවාහිනී මාධ්‍ය අපේ රටේ තරුණ ප්‍රජාව ඇතුළු විශේෂයෙන් කාන්තාවන් පාලනය කරන පාලකයෝ බවට පරිවර්තනය වෙලා තිබෙනවා. අද රූපවාහිනියෙන් කරන sannivedana මාධ්‍යයෙන් කරන බලපෑමත් එක්ක අධිපරිභෝජනවාදී ජීවන රටාවක මිනිසුන් උරුමකාරයෝ බවට පරිවර්තනය වෙලා තිබෙනවා. ක්ෂණික ආහාර සංස්කෘතිය අපේ රටේ මිනිසුන්ට ගේ ජීවන රටාවත් එක්ක බද්ධ වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේව මේ මාධ්‍යෙන් දීපු දේවල්. අපේ රටේ මිනිසුන්ට හොඳ සෞඛ්‍යයක් තිබිච්ච රටක් අපේ රට. ඒ සෞඛ්‍ය දවසින් දවස පිරිහිලා පාසල් යන වයසේ දුවා දරුවන්ට බෝ නුවණ රෝග බෝ වෙමින් පවතිනවා. අද රටේ වෛද්‍ය ශේෂ්ඨය තුළ ඉන්න විශේෂඥයෝ දැනුවත් කරමින් යනවා ක්ෂණික ආහාර ගන්න එපා, ක්ෂණික ආහාර ගන්න එපා, මේ මාධ්‍යෙන් දෙන කසල බුජුන් ගන්න එපා කියමින් යනවා. එතකොට දරුවනේ මාධ්‍ය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා නම් මාධ්‍ය සංදේශ හරියට විචාරශීලීව අපි ලබා ගන්නව නම් පරීක්ෂාකාරීව විමර්ශනශීලීව ලබා ගැනීමේ හැකියාව අපි ළඟ තියෙනවා නම් අපි මාධ්‍ය හරහා දෙන සෑම දෙයක්ම අපි බාරගන්නේ නැහැ. අපි බොහොම බුද්ධිමත්ව හිතලා බලලා අපට ගැළපෙන සංදේශ අපට තමයි දරුවනේ මේ අවශ්‍ය අදාළ තොරතුරු තෝරා ගැනීමේ හැකියාව. අතිශය වැදගත් sannivedana අධ්‍යයනයේ ශාස්ත්‍රීය විදිහට හැදෑරීමේ වැදගත්ම ප්‍රයෝජනවත් භාවයක් තමයි මේ අවශ්‍ය අදාළ තොරතුරු තෝරා ගැනීමේ හැකියාව. විශේෂයෙන් අද පාසල් යන වයසේ දුවා දරුවෝ ගත්තහම ඔවුන්ට තියෙන ලොකුම ගැටලුවක් තමයි සමාජ මාධ්‍ය හා විවිධ මාධ්‍යයන් හරහා විශේෂයෙන් රූපවාහිනී මාධ්‍ය හරහා Tamanට නොගැලපෙන බොහෝ තොරතුරු පරිහරණය කිරීමේ මේ නැඹුරුවක් ඔවුන්ගේ ළඟ තියෙනවා. මේක හරි මේ ගැටලුකාරී තත්ත්වයක් බවට සමාජය තුළ පත් වෙලා තියෙන නිසා sannivedana විශේෂ ශාස්ත්‍රීය විදිහට හැදෑරුවයින් පස්සේ ලැබෙන සුවිශේෂී වැදගත්කමක් තමයි මේ අවශ්‍ය Tamanට ගැළපෙන තොරතුරු පරිහරණය කිරීමේ හැකියාව කුසලතාවයේ වර්ධනය වෙනවා. විශේෂයෙන් Taman මොන වගේ වයස් මට්ටමක ඉන්න පුද්ගලයෙක්ද, Tamanගේ වෘත්තිය මොකක්ද? මම පාසල් යන වයසේ ළමයෙක් නම් තමන්ට තමන්ගේ අධ්‍යාපනික කටයුතු වල සාර්ථකත්වයේ තමන්ගේ අධ්‍යාපන කටයුතු වලට අත්වැලක් වෙන තොරතුරු කොහොමද අපි පරිහරණය කරන්නේ? මේ දැන් කොවිඩ් එක ගෙවල් වලට වෙලා තනි වෙලා උදේකලා වෙලා ඉන්න බොහෝ ලංකාවේ ප්‍රදේශවල දරුවෝ ඉන්නවා. ඉතින් අන්නේ දරුවෝ තමන්ට ගැළපෙන ඕනතරම් අධ්‍යාපනික වැඩසටහන් රූපවාහිනී මාධ්‍ය ඇතුලේ විශේෂයෙන්ම නව මාධ්‍ය අන්තර්ජාලය තුල තියෙනවා. ඒතකොට Tamanට අවශ්‍ය අදාළ තොරතුරු කෙනෙකුට පරිහරණය කරන්න පුළුවන්. තවත් කෙනෙකුට සමාජ ජාල Facebook වගේ අඩවියක් හරහා තොරතුරු ඔන්ලයින් චැටින් හරහා මාර්ගගත ක්‍රමයට විවිධාකාරයත් එක්ක කතා බහ කරන්න තොරතුරු භූමාර්ග වීමේ හැකියාව තියෙනවා. එතකොට Taman දැනගත යුතු වෙනවා Taman මොන වගේ තොරතුරුද පරිහරණය කරන්නේ. Tamanගේ වයස තමන්ගේ වෘත්තීය ස්වභාවය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ සමාජ මට්ටමට ගැළපෙන ආකාරය තමන්ගේ අරමුණු වලට සාර්ථකව ළඟා වෙන්න පුළුවන් වුණ ආකාරයට කොහොමද අපි තොරතුරු පරිහරණය කරන්නේ? ඒත් එකම තොරතුරු වඩා නිවැරදි තොරතුරු කොහොමද ලබා ගන්නේ? අපි හැම වෙලාවෙම තොරතුරු ගන්නකොට වඩා නිවැරදි තොරතුරු කොහොමද පරිහරණය කරන්නේ? ඒ තොරතුරු කිසියම් මාධ්‍යයක් කරා තොරතුරක් ආවත් ඒ මාධ්‍ය කිහිපයකින් එකම තොරතුරක් අපි ලබාගෙන ඒ තොරතුර පිළිබඳ අපි තුල යම් මතවාදයක් ගොඩනගා ගැනීමේ හැකියාව තියෙනවා. මාධ්‍ය හතරක් ගත්තොත් ඒ මාධ්‍ය හතරෙන් එකම තොරතුරු හතර විදිහක එන්න පුළුවන්. ඒ නිසා අපි තොරතුරු පරිහරණය කිරීමේදී මේ මාධ්‍ය පිළිබඳ පුළුල් අවබෝධකින් වඩා නිවැරදිව අපට ගැළපෙන තොරතුරු පමණක් අපි ලබා ගැනීම සිදු කරන්න ඕන. එහෙම නැති වුණොත් ගැටලුකාරී තත්ත්වයන් වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. සමහර වෙලාවට සමාජ ජාල වෙබ් අඩවියක පළවෙච්චි අසත්‍ය තොරතුරක් අනුව වැඩ කරන්න ගියොත් ගැටලුකාරී තත්ත්වයන් වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. විශේෂයෙන් කොරෝනා වෛරස් පිළිබඳව කොරෝනා අර්බුදය පිළිබඳව මේ දවස්වල රජය පාර්ශවයෙන් විවිධාකාර සෞඛ්‍යාංශ දැනුවත් කරමින් යන සමහර අවස්ථාවල අපි දැකලා තියෙනවා. නිවැරදි තොරතුරු පරිහරණය කරන වැරදි තොරතුරු ලබා ගන්න එපා. වැරදි තොරතුරු වල
අනුකූලව තීරණ ගත්තොත් ගැටලුකාරී තත්ත්වයන් වලට මුහුණ පාන්න සිදු වෙන නිසා අපි හැම වෙලාවෙම sannivedana විෂය ශාස්ත්‍රීය විදිහට හැදෑරීම ඇතුලේ ලැබෙන එක වැදගත්කමක් කුසලතාවයක් තමයි වඩා වැදගත් Tamanට ගැළපෙන තොරතුරු පරිහරණය කිරීමේ කුසලතාවය. පරිහරණය කිරීමේ කුසලතාවය. අනේ කුසලතාව අතිශය වැදගත්. එතකොට අපි sannivedana විෂය ශාස්ත්‍රීය හැදෑර පුද්ගලෙක් වඩා නිවැරදිව තොරතුරු ලබා ගන්නවා හා ලබා ගැනීම පමණක් නෙමෙයි sannivedana විෂය හැදෑරීම ශාස්ත්‍රීය හැදෑරපු පුද්ගලෙ සෑම විටම සමාජයේ වෙත මාධ්‍ය ආයතනයක වැඩ කරෝදී ඔහු නිකුත් කරන තොරතුරු වඩා නිවැරදි ගැළපෙන තොරතුරු නිකුත් කරන්න ඔහු වග බලා ගන්නවා. මේ තොරතුරු පරිහරණය කියලා කියන්නේ ලබා ගැනීම හා ලබා දීම. තොරතුරු ලබා ගන්නම අනිත් පැත්තෙන් තොරතුරු ලබා දෙන පුද්ගලයෙක් නම් මාධ්‍යවේදී නම් මාධ්‍ය වෘත්තිකයෙක් නම් ඔහුත් වඩා නිවැරදි තොරතුරු ලබා දෙන්න වග බලා ගන්නවා. ඒ නිසා අපි හැම වෙලාවෙම මාධ්‍ය ශාස්ත්‍රීය විදිහට හැදෑරීම ඇතුලේ වඩා නිවැරදි තොරතුරු පරිහරණයක් කරා යොමු කරනවා. ඒක sannivedana ශාස්ත්‍රීය විදිහට හැදෑරීමේ සුවිශේෂී වැදගත්කම. ඊළඟ වැදගත්කම තමයි දරුවනේ ගවේෂණශීලී භාවය හා විචාරශීලී චින්තනයේ දියුණුව. sannivedana විෂය ශාස්ත්‍රීය විදිහට හැදෑරුවයින් පස්සේ ගවේෂණශීලී බව සහ විචාරශීලී චින්තනය දියුණු වෙනවා. මේ ගවේෂණශීලී බව හා විචාරශීලී චින්තනය ඔස්සේ අපි මාධ්‍ය හරහා රූපවාහිනී ගුවන්විදුලි පුවත්පත් හා විවිධ මාධ්‍ය හරහා ලැබෙන තොරතුරු sannivedana විෂය ශාස්ත්‍රීය විදිහට හැදෑරීමේ තවත් වැදගත්කමක් තමයි මාධ්‍ය සාක්ෂරතාවයේ වර්ධනය. sannivedana අධ්‍යයනයේ ශාස්ත්‍රීය විදිහට හැදෑරීම වැදගත්කමක් තමයි මාධ්‍ය සාක්ෂරතාවයේ වර්ධනය. මොකද්ද පුතේ මාධ්‍ය සාක්ෂරතාවය කියන්නේ? මාධ්‍ය සාක්ෂරතාවය කියලා කියන්නේ ජනමාධ්‍ය හරහා ඉදිරිපත් සෑම ආකාරයකින් ඉදිරිපත් වන සංදේශ වටහා ගැනීමටත් අවබෝධ කර ගැනීමටත් මාධ්‍ය සංදේශ නිර්මාණය කිරීමත් පිළිබඳ තියෙන හැකියාව එහෙම නැත්නම් කුසලතාවයේ මාධ්‍ය සාක්ෂරතාවයේ පිළිබඳ වඩා වැදගත්ම අදහසක් අර්ථකථනයක් ඉදිරිපත් කරනවා යුරෝපා කොමිසම. යුරෝපා කොමිසම කියනවා මොකද්ද? මාධ්‍ය සාක්ෂරතාවය කියලා කියන්නේ මාධ්‍ය සාක්ෂරතාවයන් මාධ්‍ය ආකාරයෙන් සෑම ආකාරයකින්ම ඉදිරිපත් කරන සංදේශ පරිහරණය කිරීම, විශ්ලේෂණය කිරීම, ඇගයුම හා නිර්මාණය පිළිබඳ තියෙන හැකියාව. එතකොට මාධ්‍ය සාක්ෂරතාවයේ අතිශය වැදගත් වෙනම එක පැත්තකින් සමාජය තුළ ඉන්න මාධ්‍ය පරිශීලකයෝ ග්‍රාහකයන්ට ඊළඟ පැත්තෙන් මාධ්‍ය තුළ නිරත වෙලා ඉන්න මාධ්‍යවේදීන්ටත් මේක වැදගත් වෙනවා. මාධ්‍යවේදීන්ට තමන් කොහොමද වඩා නිවැරදිව වැදගත් ආකාරයෙන් ජනමාධ්‍ය පරිහරණය කරන්න කියලා මේ කුසලතාවයේ වර්ධනය වෙනවා. එතකොට sannivedana විෂය sannivedana අධ්‍යයනයේ ශාස්ත්‍රීය විදිහට හැදෑරීම ඇතුලේ මාධ්‍යවේදීක් නම් තමන්ගේ මාධ්‍ය වෘත්තියට අදාළව වඩා වැදගත් විදිහට සංදේශ නිර්මාණය කිරීම, සමාජයට මුදා හැරීම, සංදේශ පරිහරණය කිරීම පිළිබඳ කුසලතාවයේ ඒත් එක්කම සමාජයේ ඉන්න ග්‍රාහකයන් නිවැරදි ආකාරයෙන් තොරතුරු පරිහරණයට අවශ්‍ය දැනුම අවබෝධයේ කුසලතාවයේ වර්ධනය වීම සිදු වෙන නිසා වර්තමාන සමාජයේ විශේෂයෙන්ම තොරතුරු සමාජයක් මේ තොරතුරු සමාජය ඇතුලේ විවිධාකාරී තොරතුරු සමාජගත වෙනවා. මේ විවිධ තොරතුරු විචිත්‍රවත් තොරතුරු සමාජගත වෙන වර්තමාන සමාජයේ අතිශය වැදගත් වන කුසලතාවයක් හැකියාවක් විදියට මාධ්‍ය සාක්ෂරතාවය හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම sannivedana අධ්‍යයනය ඇතුලේ ලැබෙන වඩා වැදගත් සුවිශේෂී ප්‍රයෝජනවත් භාවයක් විදිහට මේක හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ කාරණාව තමයි 6 වෙනි වැදගත්කම යහපත් ආචාරශීලී හා ඵලදායී මානව අන්තර් සම්බන්ධතා වර්ධනය. යහපත් ඵලදායී සහ ආචාරශීලී මානව සම්බන්ධතා වර්ධනය කියන කාරණාව. එතකොට අපි යහපත් අයුරින් විවිධ පුද්ගලයන්, කණ්ඩායම්, ආයතන ඒත් එක්කම මාධ්‍ය පරිහරණය කිරීමේදී රූපවාහිනිය වෙන්න පුළුවන්, ගුවන්විදුලි පුවත්පත පරිහරණය කරන මාධ්‍යවේදියෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සමාජය තුළ සාමාන්‍ය විදිහේ සමාජ මාධ්‍ය පරිහරණය කරන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඒතකොට මේ සියලුම sannivedana භාවිතාවන් සමාජයට යහපත් අයුරින් සමාජයේ වෙසෙන පුද්ගලයන්, කණ්ඩායම්, සමාජ සංවිධාන ආයතන වලට හානියක් නොවන පරිදි ආචාරශීලීව
කොහොමද මේ sannivedanaye භාවිතා කරන්නේ? අපි කොහොමද සමාජ ජාලා පාවිච්චි කරන්නේ තවත් කෙනෙකුට අපහාස නොවන පරිදි, තවත් කෙනෙකුගේ අයිතිවාසිකම් උල්ලංඝනය නොවන පරිදි, නීතිමය ගැටලුකාරී තත්ත්වයන් ඇති නොවන පරිදි කොහොමද වඩා ඵලදායීව යහපත් විදියට විවිධ පුද්ගලයේ පණ්ඩායම් අතර සම්බන්ධතා ඒත් එක්කම මාධ්‍ය පරිහරණය කරමින් සම්බන්ධතා පවත්වන්නේ කොහොමද කියන කාරණාවට අදාළව අවශ්‍ය දැනුම් සම්භාරය ලබා ගැනීම sannivedana විෂය ශාස්ත්‍රීය විදියට හැදෑරීමේ වැදගත්කමක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඔබ දන්නවා ලෝකයේ ඇතුළේ ජනමාධ්‍ය සම්බන්ධයෙන් ප්‍රතිපත්ති ටිකක් තියෙනවා. ලෝකයේ ඇතුළේ ජනමාධ්‍ය සහ මාධ්‍ය sannivedanaya පිළිබඳ නීතිමය අනපනක් ගණනාවක් තියෙනවා. ලංකාවේ ජනමාධ්‍ය ශ්‍රේෂ්ඨය පිළිබඳව මාධ්‍ය පිළිබඳ නීතිමය අනපනක් ගණනාවක් නීතිමය රෙගුලාසි ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. ලංකාවේ නූතන නව මාධ්‍යයට දාලා පරිගණක අපරාධ පිළිබඳ නීතියක් ක්‍රියාත්මක වෙනවා. ආයතන ක්‍රියාත්මක වෙනවා. අන්න එවැනි තත්ත්වයන් යටතේ අපි කොහොමද වඩා ඵලදායී විදියට ගැටලු ඇති නොවන ආකාරයට ඵලදායී විදියට කොහොමද මාධ්‍ය පරිහරණය කරන්නේ? විශේෂයෙන්ම නොදියුණු රටවල් වල නොදියුණු තාක්ෂණයේ අතින් නොදියුණු ගොඩක් රටවල් වල තියෙන අර්බුදකාරී ගැටලුකාරී තත්ත්වයක් තමයි සමාජ මාධ්‍ය වගේ දේවල් පරිහරණය කිරීමේදී විවිධ පුද්ගලයන්ට අපහාස කිරීම. අපේ පහුගිය කාලයට අදාළව Facebook සම්බන්ධයෙන් අපේ රටේ ඉදිරිපත් වෙච්ච විවිධ පැමිණිලි අරගත්තොත් පහුගිය කාලය ඇතුලේ ඒවා විශ්ලේෂණය කරෝතින් Facebook සමාජ ජාලය පිළිබඳ විශාල ප්‍රමාණයක් පැමිණිලි ලැබිලා තියෙනවා කියලා කියන්නේ දරුවනේ. මොකද්ද? ව්‍යාජ ගිණුම් සැකසීම වගේ දේවල් සම්බන්ධයෙන් පුද්ගලයාට අපහාස කිරීම සම්බන්ධයෙන්. අන්න ඒ නිසා අපි වඩා නිවැරදිව ඵලදායී මානව අන්තර් සම්බන්ධතා ගොඩනගා ගැනීමක් සිදු කරනවා නම් ඒ පිළිබඳ කුසලතාවයක් අපි ළඟ තියෙනවා නම් අපි එහෙම වැරදි සහගත විදියට sannivedanaye පාවිච්චි කරන්නේ නැහැ. අන්න එතකොට sannivedana විෂය sannivedana ශාස්ත්‍රීය විදියට හැදෑරීම ඇතුලේ යහපත් ඵලදායී විදියට මානව අන්තර් සම්බන්ධතා ගොඩනගා ගැනීමේ හැකියාව දක්ෂතාවයේ කුසලතාවයේ වර්ධනය වෙනවා. sannivedana විෂයේ හැදෑරීමේ තවත් සුවිශේෂී වැදගත්කමක් දරුවනේ මේ කියපු කාරණාව. ඊළඟ කාරණාව තමයි සමාජ ප්‍රගමනය සඳහා සක්‍රීය දායකත්වය. සමාජ ප්‍රගමනය මෙත සමාජ සංවර්ධනය සමාජ දියුණුව සඳහා සක්‍රීය විදිහට දායක වී සමාජයේ ජීවත් වන ඕනම රටක සමාජයේ ජීවත් වන සෑම පුරවැසියෙකුට රටවැසියෙකුටම වගකීම් යුතුයකම් ටිකක් තියෙනවා සමාජයේ වෙනුවෙන් ඉටු කරන්න. එතකොට Tamanගේ යුතුයකම් අයිතිවාසිකම් අවබෝධ කරගෙන Taman සමාජයේ වෙනුවෙන් Tamanගෙන් ඉටු විය යුතු සැබෑ යුතුයකම් වගකීම් හරියට ඉටු කරන පුරවැසියෙක් නිර්මාණය කරන්න sannivedana විෂය ශාස්ත්‍රීයව හැදෑරීම වැදගත් වෙනවා. Taman කොහොමද වඩා නිවැරදිව වඩා යහපත් විදියට sannivedanaye භාවිතා කරන්නේ කොහොමද? සමාජ සංවර්ධනයේ උදෙසා sannivedanaye භාවිතා කරන්නේ කොහොමද? සමාජයේ තමන්ගේ එදිනෙදා කාර්යයන් ඉටු කරගන්න වඩා නිවැරදිව sannivedana මාධ්‍යයන් පරිහරණය කරන්න කොහොමද? තමන් කොහොමද අන් අය සමග sannivedanaya කරන්නේ? මේ වගේ කාරණාවල් එක්කලා සමාජ සංවර්ධනයට අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව sannivedanaye සුවිශේෂී අත්වලක් වෙලා තියෙනවා. විශේෂයෙන් සංවර්ධිත රාජ්‍යයන් තුළ සංවර්ධිත රාජ්‍යයන් තුළ මේක බොහොම ප්‍රබලව තියෙනවා. ඒත් එක්කම සංවර්ධනයේ වෙමින් පවතින අපේ රටවල් වගේ රටවල් වල සංවර්ධනයේ උදෙසා සුවිශේෂී දායකත්වයක් මේ sannivedanaයට කරන්න පුළුවන්කම තියෙනවා. මිනිසුගේ ආකල්ප වෙනස් කරලා මිනිසුන්ගේ කෘෂි කර්මාන්තය ආදී විවිධ රැකියා අවස්ථාවන් හා ගැටලු විවිධාකාර විදියට විවිධ වෘත්තීන් අදාළව දැනුම ලබා දීමේ කාර්යභාරය මේ කියන මාධ්‍යයන් හරහා කරන්න පුළුවන්. අනේ ඒ සඳහා වෙච්ච මාධ්‍ය මැදිහත් වීමක් මේ තුලින් කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට සමාජ ප්‍රගමනය සඳහා සක්‍රීය පුරවැසියෙකුට තමන්ගේ රටේ මාධ්‍ය භාවිතාවන් හරහා දායක වීමේ හැකියාව තියෙනවා. sannivedana විෂය හැදෑරීම ඇතුළේ sannivedana ශාස්ත්‍රීයව හැදෑරීම ඇතුළේ රටේ සංවර්ධනයට දායක වන වඩා නිවැරදි ආකල්පීය පසුබිමකින් සමන්විත පුරවැසියෙක් නිර්මාණය කරන්නේ දායක වෙන ඔහු sannivedanaye හරහා කරන වැරදි සහගත ක්‍රියාවන් සිදු කරන්නේත් නැහැ. ඊළඟ කාරණා තමයි ඔහු වඩා නිවැරදි ඵලදායී sannivedakෙක් බවට පරිවර්තනය වෙනවා. ඊළඟ කාරණා තමයි නිර්මාණාත්මක චින්තනය හා මාධ්‍ය සංදේශ නිර්මාණය. නිර්මාණාත්මක චින්තනය අතිශය වැදගත් මේ නූතන යුගයට. නිර්මාණාත්මක චින්තනය කියන චින්තනයේ පිළිබඳ ගැටලුවක් වර්තමානයේ නිර්මාණය වෙලා තියෙන මේ මාධ්‍ය පරිහරණයත් එක්ක නිර්මාණශීලීත්වය අඩු වෙලා කියන කාරණා පිළිබඳ කතිකාවතකුත් යනවා. නිර්මාණශීලීත්වය කියලා කියන්නේ පෙර නොවූ විදිහට අලුත් දෙයක් නව දේවල් නිෂ්පාදනය කිරීමේ හැකියාව දක්ෂතාවයේ කුසලතාවය.
ඒකට අන්නේ පෙර නොවිරු දක්ෂතාවය පෙර නොවිරු විදිහට අලුත් නිර්මාණය කරන රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය කරන නවමාධ්‍ය හරහා විවිධ වැඩසටහන් නිර්මාණය කරන හැකියාව දක්ෂතාවය හා ආකල්පීය පැත්ත ආකල්ප වර්ධනය වීම මේ හරහා ලැබෙනවා. අපි දන්නවා මාටින් වික්‍රමසිංහගේ යුගාන්තයේ ත්‍රිවීර සරච්චන්ද්‍රගේ මනමේ නාට්‍ය වගේ නාට්‍ය ගත්තම ඔහු දෙදැන්ත නිර්මාණකරු බවට පරිවර්තනය වෙලා තියෙනවා. නිර්මාණ කවදාවත් කාගේවත් නිර්මාණයක් කොපි කිරීමක් නෙවෙයි එතන වෙලා තියෙන්නේ. ඔහු ස්වාධීන නිර්මාණයක් ඉදිරිපත් කරලා තිනවා. මහගමසේකරද රත්නශ්‍රී විජේසිංහව ගත්තාම රත්නශ්‍රී විජේසිංහගේ කාව්‍යවල කාගේවත් අනුකරණයක් නෙවෙයි තියෙන්නේ. කුමන හෝ අත්දැකීමක් මූලික කරගෙන Taman විසින් මේ අලුත් දෙයක් සමාජගත කරලා තියෙනවා. ඒකට මේ නව දේවල් නව මානව ශිෂ්ටාචාරයේ වර්තමානයේ දක්වා මේ දිගු ගමන් මඟ ඇවිල්ලා තියෙන්නේ මේ නිර්මාණශීලී චින්තනයත් එක්ක. ඒකට මේ නිර්මාණශීලී චින්තනය ගොඩනගන්න අවශ්‍ය මැදිහත් වීම මතවාද සංකල්ප sannivedana විෂය sannivedanaයේ ශාස්ත්‍රීය විදියට හැදෑරීම ඇතුළේ ලැබෙනවා. අපි දකින්න රූපවාහිනිය ඇතුළේ නවමාධ්‍ය ඇතුළේ විශේෂ YouTube නාලිකාවන් භාවිතා කරලා තරුණයෝ සුවිශේෂී නිර්මාණාත්මක කාර්යයන් කරනවා. අතිශය නිර්මාණාත්මක දේවල්. ඒක නිර්මාණශීලීත්වය ගැන මෙන්න මේක. පුතේ පෙර දැකපු නැති අලුත් දේවල්, අලුත් අදහස්, මතවාද නිර්මාණ සමාජගත කිරීම. මේවා සාහිත්‍ය වෙන්න පුළුවන්, කලාත්මක වෙන්න පුළුවන්, ගෘහ නිර්මාණ වෙන්න පුළුවන්, තාක්ෂණික නිර්මාණ වෙන්න පුළුවන්, විවිධ නිර්මාණ. ඔහුගේ කාලේ කොරෝනා වලට අදාළව අතින් පාගන පැඬලයක් සහිත කකුලෙන් මේ පාගන පැඬලයකින් ක්‍රියාත්මක වන මොනවද මේ ජල කරාම වගේ දේවල් ඒවත් නිර්මාණ. ඒක නිර්මාණාත්මක චින්තනය කියලා කියන්නේ පෙර දැකපු නැති විදිහට අලුත් විදිහට නව දේවල් නිෂ්පාදනය කිරීමේ හැකියාව. අන්න ඒ අවබෝධය ලබා ගන්න sannivedana විෂය ශාස්ත්‍රීය විදිහට හැදෑරීම වැදගත් වෙනවා. ඊළඟ කාරණාව තමයි සංවර්ධනාත්මක හා ප්‍රජාතන්ත්‍රවාදී චින්තනයෙන් පෝෂණය වූ පුරවැසියෙකු වීමට අවශ්‍ය දැනුම ආකල්ප පෝෂණය වීම. සංවර්ධනාත්මක හා ප්‍රජාතන්ත්‍රවාදී චින්තනයෙන් පෝෂණය වූ පුරවැසියෙකු වීමට අවශ්‍ය දැනුම අවබෝධය ලබා දීම sannivedana විෂය sannivedanaයේ ශාස්ත්‍රීය විදිහට හැදෑරීම ඇතුළේ වඩා යහපත් විදිහට sannivedanaye භාවිතා කිරීම වඩා ඵලදායී විදිහට sannivedana මාධ්‍යයන් පරිහරණය කිරීම පිළිබඳ කුසලතාවය වර්ධනය වෙන මෙන්න මේකත් එක්ක වඩා හොඳ ප්‍රජාතන්ත්‍රවාදී අන් අයගේ අයිතිවාසිකම් ගැන අවබෝධයකින් යුක්තව කටයුතු කරන රටේ සංවර්ධනයට දායක වන වඩා යහපත් ආකල්ප වලින් සමන්විත නීතිගරුක පුරවැසියෙකු නිර්මාණය වෙන්නේ වඩා ඵලදායී sannivedanayeක් නිර්මාණය වෙන්නේ අවශ්‍ය දැනුම අවබෝධය ලබා ගැනීමට sannivedana අධ්‍යයනයේ ශාස්ත්‍රීය විදිහට හැදෑරීම වැදගත් වෙනවා. ඊළඟ කාරණාව තමයි ජනමාධ්‍ය ආයතනයන්හි ක්‍රියාකාරීත්වය පිළිබඳ අවබෝධය පුද්ගලයා තුළ ගොඩනැගිය. අපි දන්නවා ජනමාධ්‍ය ආයතන ගත්තාම සමහර ජනතාව තුළ ජනමාධ්‍ය ආයතන රටේ තියෙන පරමාදර්ශී පූජනීය ආයතන කියලා පිළිගැනීමකුත් තියෙනවා. එහෙම එකක් නැහැ. ජනමාධ්‍ය කියලා කියන්නේ අද වර්තමානයේ වෙද්දී ව්‍යාපාරික ආයතන බවට පත් වෙච්ච ආයතන කිහිපයක්. එතකොට මේ ව්‍යාපාරික ආයතන ව්‍යාපාරික අරමුණු මූලික කරගෙන ක්‍රියාත්මක වෙනවා. මෙයාට ආවේනික වෙච්ච සුවිශේෂී දේශපාලන ආර්ථික සමාජ න්‍යාය පත්‍රයක් තියෙනවා. සමහරක් මාධ්‍ය ආයතන කළු සල්ලි සුදු කරන විවිධ ජාවාරම් හරහා හම්බ කරපු සල්ලි යොදවල මාධ්‍ය ආයතන පවත්වන්නේ. මේක කවුරුත් නොදන්න ඇතුළු පැත්තක්. ඉතින් එහෙම දේවල් මාධ්‍ය ඇතුළේ තියෙනවා. එතකොට මේ මාධ්‍ය කියන්නේ මොකක්ද? මාධ්‍යයේ සැබෑ අරමුණු මොනවද? මාධ්‍ය හරහා සමාජගත කරන සෑම විවිධ මාධ්‍ය අන්තර්ගතයන් සංදේශ වල තියෙන සැබෑ අර්ථයන් මොනවද? රූපවාහිනී වැඩසටහන් ප්‍රවර්ග විවිධාකාර වැඩසටහන් වර්ග තියෙනවා. මේ වැඩසටහන් වර්ග විවිධ වැඩසටහන් වලින් සමාජයට ලබා දෙන්නේ මොනවද? මේවා යටි අරමුණු මොනවද? මේවා ඇතුළේ තියෙන සැඟවිච්ච අදහස් මොනවද? මාධ්‍ය ආයතනවල සැබෑ ක්‍රියාකාරීත්වය පිළිබඳ අවබෝධයක් අපට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. විවිධ මාධ්‍ය ආයතන මුදල් ලබා දෙමින් අල්ලස් ලබා දෙමින් මාධ්‍ය ආයතන වටා ප්‍රේක්ෂකයෝ විශාල ප්‍රමාණයක් ඒක රාශී කරගන්නේ ඇයි? යාළගේ රේටින් ප්‍රමාණය වැඩි කරගන්න. ඒ හරහා ඔවුන්ට ලැබෙන වෙළඳ දැන්වීම වැඩි වෙනවා. වෙළඳ දැන්වීම වැඩි වීම හරහා මොකද වෙන්නේ? ඔවුන් උපයන ලාභය වැඩි වෙනවා. අන්න ඒ වගේ උපක්‍රමශීලී මාධ්‍ය වටා ග්‍රාහකයෝ රැස් කර ගැනීම ඇතුලේ ඔවුන්ට හොඳ වෙළඳ පොළක් නිර්මාණය වෙන ඔවුන්ගේ ගුවන් කාලය. ඒ ගුවන් කාලයේ වෙළඳ ආයතන වලට ව්‍යාපාරික ආයතන වලට අලෙවි කිරීම හරහා විශාල මුදලක් උපයනවා. මේ වගේ යටි පෙළ අරමුණු රසක් මාධ්‍ය ඇතුලේ තියෙනවා. ඒකට අන්න ඒ අරමුණු දැනගන්න නම් sannivedana අධ්‍යයනයේ ශාස්ත්‍රීය විදිහට හැදෑරීම වැදගත් වෙනවා. එතකොට අද දරුවනේ අපි කතා කරා sannivedana අධ්‍යයනයේ ශාස්ත්‍රීය විදිහට හැදෑරීමේ වැදගත්කම් ප්‍රයෝජන එමෙත වැදගත්කම sannivedana අධ්‍යයනය
sannivedana අධ්‍යයනයේ ශාස්ත්‍රීය විදියට හැදෑරීමේ sannivedana අධ්‍යයන ශාස්ත්‍රයේ ශාස්ත්‍රීය විදියට හැදෑරීමේ වැදගත්කම ප්‍රයෝජනවත්භාවය කියන්නේ මෙන්න මේ කියන කරුණු 10. එතකොට sannivedana විෂයේ ශාස්ත්‍රීය එහෙම sannivedana ශාස්ත්‍රයේ ශාස්ත්‍රීය විදියට පුළුල් විදියට හැදෑරීමේ වැදගත්කම අපි කතා කරා. sannivedana හා මාධ්‍ය අධ්‍යයන හැදෑරීම නෙමෙයි. sannivedana අධ්‍යයන ශාස්ත්‍රයේ වඩා පුළුල් විදියට හැදෑරීම ඇතුළේ ලැබෙන වැදගත්කම එහෙම නැත්නම් ප්‍රයෝජනවත්භාවයන් 10ක් ගැන කතා කරා. අපි නැවත මාතෘකාවකින් sannivedana අධ්‍යයනය sannivedana හා මාධ්‍ය අධ්‍යයනයේ හැදෑරීමේ වැදගත්කම ගැන අපි කතා කරමු. එතකොට sannivedana අධ්‍යයනය ශාස්ත්‍රීය විදියට එහෙම නැත්නම් පුළුල් විදියට හැදෑරීමේ වැදගත්කම තමයි අපි කතා කරේ. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අපේ WhatsApp group එක හරහා ප්‍රශ්නයක් යොමු කරන්න පුළුවන්කම තියෙනවා.